කුමර දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකතුමන් ඒ වගේම හිටපු රාජ්‍ය අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික්කයේ ජානක වක්කුඹුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඒ වගේම අධිනීතිඥ ශ්‍රී ජයකොඩි මැතිතුමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිසානායක ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍ය ආයතන වල අපේ හිතවත් මාධ්‍යවේදී මහත්මයාණනි අද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ හැටියට නෙළුම් මාවතේ අපේ මේ පරිශ්‍රයේදී පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මම හිතන්නේ අපි මේ දිනවල විශේෂයෙන්ම COVID-19 උදුරු සම්බන්ධයෙන් ඒ වගේම රට නැවත නැගිටවීම සම්බන්ධයෙන් ඊළඟට ඉදිරියේ අද රටේ පවතින සාමාන්‍ය දේශපාලන වාතාවරණය සහ විපක්ෂය විසින් මතු කරන සමහර විට මාධ්‍ය මගින් පවා මතු කරන විවිධ කරුණු සම්බන්ධයෙන් අපි අපේ මතය ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. මා මුලින්ම සඳහන් කරන්න කැමති අද ඊටාම සුවිශේෂ දිනයක් වෙනවා මේ වකවානුවේ. දින 11ක් තිස්සේ පැවතිච්ච මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ පළවෙනි අධ්‍යයනයේ කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් මෙම පෙත්සම් දැන්ට විභාග වීමට තෝරාගත් විභාග වීමට ගත්ත පෙත්සම් 7ක් සම්බන්ධයෙන් 8ක් තිබුණා එකක් ඉල්ලාස් කරගත්ත 7ක් සම්බන්ධයෙන් පෙත්සම් කරුවන් වග උත්තර කරුවන් සහ මැදිහත් වීමේ පාර්ශ්වයන් කරුණු දැක්වීමෙන් පස්සේ අද පස්වරු 3ට මේ පෙත්සම් 7 තවදුරටත් විභාග කරනවාද නැද්ද කියන එක. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ leave to proceed තවදුරටත් ඉදිරියට ගෙන යනවද නැද්ද කියන කාරණේ පිළිබඳව තීරණය දීම තමයි අද පස්වරු 3ට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙන්නේ. ඒ නිසා මම මෙහිදී ඒ ගැන මතු කරලද නීතිමය කරුණු ගැන වැඩිදුර කරුණු දක්වන්න යන්නේ ඒක නිරන්තරයෙන් මාධ්‍ය මගින් කරුණු ඉදිරිපත් කරපු නිසා දැනුවත් වෙලා තිබෙන නිසා දැන් මෙහිදී මම ඊටාම පැහැදිලිව කියන්න ඕනේ විශේෂයෙන්ම මේ මැතිවරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ ආයි සඳහන් කරමින් ආපු පෙත්සම් සම්බන්ධයෙන් තමයි විමර්ශනය පැවැත්වුවේ. බොහෝ දුරට සමහරු විශේෂයෙන් පෙත්සම් කරුවන් උත්සාහ කළා ප්‍රධාන නීතිඥයින් 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ඇති වූ තත්ත්වය හා සසඳන්න. නමුත් ඒක සසඳන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි මේ. අතිගෞරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාට ව්‍යවස්ථාවෙන්ම පවරී තිබෙන බලතල අනුව තමයි මාර්තු 2 වෙනිදා තිබූ පාර්ලිමේන්තුව විසුරු හැරීමට තීන්දුව කළේ අලුතෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරගෙන නව පාර්ලිමේන්තුවක් ඇති කිරීම සඳහා. ඒක එතුමාට ලැබුණ ජනවරමේම කොටසක්. ඒ වගේම එතුමාට ලැබිච්ච ජනවරම අනුව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවක් සකස් කරගත යුතු තිබෙනවා. ඒ නිසා ඒ අතිනුත් ඒක වැදගත් වෙනවා. නමුත් එතුමා ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාව වෙනුවට මාර්තු 2 වෙනිදා අපේ රට තුලින් කිසිදු රෝගියෙක් හඳුනාගෙන තිබුණේ නැහැ. මාර්තු 11න් පස්සේ තමයි රෝගීන් හඳුනා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා එතුමා සත්භාවයෙන් ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ අනුව තමයි කරුණු ඉදිරියට ගෙනිච්චේ. ඇති වූ ප්‍රායෝගික අපහසුතාවය නිසා COVID-19 තුල ලෝක වසංගතයක් ඇට්ට මැතිවරණ කොමිසම එතුමාගෙන් පස්සේ කාර්යභාරය බාර ගන්නා මැතිවරණ කොමිසම විසින් නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කරගෙන ගියා. දැන් ඒ සම්බන්ධයෙන් තමයි අධිකරණයේ මේ මූලික විභාගය පැවැත්වුණේ. දැන් මෙහිදී සඳහන් කරන්න මෙහි වැඩිම උනන්දුව තිබුණේ සමගි ජන බලවේගයට. දැන් විභාග වෙන පෙස්සන් 7න් 4ක්ම සමගි ජන බලවේගයේ ලේකම්වරයා. එහි පාර්ශ්වකරුවන්. එයා තමයි පෙස්සන් 4කටම ඉදිරිපත් වුණේ. ඉතින් ඒක නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ අපේ රටේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තිබූ පාර්ලිමේන්තුව නියෝජනය කරපු TNA ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂයේ පෙස්සම් මේ විභාගයට ගැනුනේ නැහැ. එහෙම පෙස්සම් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ මේ දේශපාලන තත්ත්වයක් මේ අවස්ථාවේදී අපි අවධාරණය කරන්න ඕනේ මේ කාගේ අවශ්‍යතාවයද. මොකද තමන්ගේ තිබෙන මේ මැතිවරණට මුහුණ දීමේ තිබෙන අපහසුතාවය නිසා බිය නිසා ඒ අය වෙනත් ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා මේ මැතිවරණය හැකිතාක් ප්‍රමාද කිරීමයි. නමුත් අපේ අරමුණ මැතිවරණයේ පැවැත්වීමත් ඒ වගේම COVID-19 වසංගතයේ කළමනාකරණය කිරීමත් ඒ කළමනාකරණයත් එක්ක
අපේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පවත්වා ගැනීමත් කියන මේ සීළු කරුණු එකට ඇතුළත් වෙලා තිබෙනවා. දැන් ඊළඟට මම පිළිතුරු කීපයක් දෙන්න කැමතියි. අපි දැක්ක පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායක අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියපු කරුණු කීපයකට අපි පිළිතුරු දෙන්න ඕනේ කියලා හිතුවා. ඒකත් තමයි එතුමා සඳහන් කරලා තියෙනවා පොහොර සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා රුපියල් 350ට පොහොර මිටියක් දුන්නු මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල තමයි 2014 වී පිළිබඳව ඉතාම හොඳ අස්වැන්නක් ලැබුණේ. අපනයනය කිරීමට පවා වී අපේ රටේ අස්වැන්න ලැබුණා. හැබැයි පසුගිය කාල සීමාව තුලදී ඒ තත්ත්වය වෙනස් වෙලා ගියා විතරක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවැම්බර් 16 මැතිවරණයෙන් බලයට පත් වෙන අවස්ථාව වන විට පොහොර ගෙන්වන සමාගම් තුනක් පෞද්ගලික අංශේ ණය තිබුණා බිලියන 11කට වඩා. රුපියල් බිලියන. ඒ නිසා එයාට ණයවර ලිපි විවෘත කිරීමේ පොහොර ආනයනය කිරීමේ දැඩි අසූර්තාවයකට පත් වෙලා හිටියේ. මේවත් පදනම් කරගෙන තමයි අගමැති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා හැට පරිපූර්ණ ගැස්මේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. හැබැයි ඒකට අනුමැතිය දෙන්න බැරි වුණා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කණ්ඩායම ඒ වෙලාවේදී ඒ විපක්ෂයේම ඒකට විරුද්ධ වෙච්ච නිසා. ඒ නිසා අපිට සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාට බලය ලැබුණාම මේ මුදල් පිළිබඳව යම් යම් ප්‍රමාණවල වලින් ඒ සමාගම් වලට මුදල් ගෙවලා නැවත ණයවර ලිපි නිකුත් කළා හිටන් මේ පොහොර ගෙන්න ගන්න. ඒ නිසා අද පොහොර සම්බන්ධයෙන් කතා කරන එතුමන්ට අපි කියන්න කැමති එදා ඔබතුමා පාර්ලිමේන්තුවේ අද බොහොම සද්භාවයෙන් කතා කරනවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අපි ඕන දෙයක් සම්මත කරලා දෙන්නම් ඕන දෙයක් අනුමත කරලා දෙන්නම් කියලා. නමුත් එදා ක්‍රියා කළේ එහෙමයි. එතකොට කොවිඩ්-19 තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම කියනවා බොරුවට ඒ පිළිබඳව දැන් කතා කරලා වැඩක් නැහැ. අවශ්‍ය අවස්ථාවේදී ඒ සහනය දුන්නේ නැහැ. ඒක නිසා මේ ඒ සියලු දුෂ්කරතාවෙන් මැද්දේ තමයි මේ ගොවින්ට පොහොර බදා දීමේ කටයුතු අපිට කරන්න සිද්ධ වුණේ. ඒ පසුගිය ආණ්ඩුවෙන් ලැබිච්ච ඒ දායදයත් එක්ක. ඊළඟට තිස්සත් නායක මැතිතුමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එතුමා කියනවා ව්‍යවස්ථාව අකර්මණ්‍ය වෙනවා. මුදල් පරිපාලනය පිළිබඳව නීති සම්පාදනය කරන්න විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ කරුණු ගණනාවක් කියනවා. මම ඊටාම පැහැදිලිව කියනවා අපි පුන කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන යටතේ 153 වගන්ති යටතේ ජනාධිපතිවරයෙකුට පුළුවන් පාර්ලිමේන්තුව විසුරා හැරපු අවස්ථාවකදී ඒ අවස්ථාවනට විසර්ජන කෙටුම්පතක් නීතිගත කළ නැත්නම් මුදල් වෙන් කළ නැත්නම් ඊළඟ පාර්ලිමේන්තුව කැඳවන දිනේ සිටත් ඉදිරියට මාස 3ක් දක්වා මුදල් ඒකාබද්ධ ධර්මවලින් වියදම් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් අලුතෙන් නීති සම්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඊළඟට පාර්ලිමේන්තුව අද දෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයත් සමග ඊයේ මැතිවරණ කොමිසමෙන් කරුණු දැක්වීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ අයගේ සූදානම තමයි සඳහන් කළේ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි පිළිගත් දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමසාරිස්තුමා ලිපියක් එවලා දැනුම් දීලා තිබුණා 31 වෙනිදාට පෙර පාලිත වසංගත තත්ත්වය. ඒක තමයි එතුමා සඳහන් කරලා තිබුණේ. පාලිත වසංගත තත්ත්වයක් තුල මැතිවරණයේ පැවැත්වීම සඳහා නිර්ණායකයන් සකස් කිරීමට යෝජනා අදහස් එවන්නයි කියලා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ලේකම්තුමා විසින් 31 වෙනිදාට පෙර ඒ අපගේ යෝජනා අදහස් නෛතිකව ඒ වගේම ප්‍රායෝගිකව ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කොහොමද කළමනාකරණය කරන්නේ කියන යෝජනා ටික යවලා තිබෙනවා. ඒ නිසා අපි ඒ ගැන මේ විදිහට සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපේ මම දැක්කා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මම හිතන්නේ රුපියල් 1000ක් වතු කරේ ජනතාවට ශ්‍රමිකයින්ට ලබා දීම පිළිබඳව අවුරුදු ගණනාවක කතිකාවක් තිබ්බා. කොටින්ම අභාප්‍රාප්ත ගරු තොණ්ඩමන් අමාත්‍යතුමා ඒ අභාප්‍රාප්ත වීමට පැය කීපයකට පෙර ගරු අග්‍රාමාත්‍යතුමා සමග කරපු සාකච්ඡාවේ මූලිකම කරුණු උනේත් මේ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන එක. තාම ආර්ථික වශයෙන් අපේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සෑම රටක්ම අභියෝගයකට මුහුණ දීලා තියෙන අවස්ථාවේ තමයි මේ පිළිබඳව තීරණයක් ගන්න තියෙන. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා එදත් සඳහන් කළා අපි මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වලා ඉදිරි කටයුතු සඳහා සාකච්ඡා කළා
අවශ්‍ය තීන්දුව ගන්නවයි කියන කාරණේ. ඉතින් ඒක මම හිතන්නේ හෙට කැබිනට් එක තියෙනවා. ඊට පස්සේ බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. ඉතින් කලින් මේ ගැන පුරෝකථනයන් කරන්න අවශ්‍ය නැහැ. එයාගේ ආණ්ඩුව තියෙන කාලේ තමයි විශේෂයෙන්ම 2018 19 වෙනකොට මේ රුපියල් 1000 ප්‍රශ්නේ ආවේ. ඉතින් ඒක ඒගොල්ලන්ට විසඳ ගන්න බැරි වුණා. මේ COVID-19 වසංගතයක් පව නොතිබෙන අවස්ථාවකදී. ඒ නිසා අපි රජයක් හැටේ ඒ කටයුතු ටික කළා දිනවා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ කිරි දෙනුන් 2500ක් ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය තුල කතා බහට ලක් වුණා. සමහරවිට හිටපු වගකියුතු දේශපාලකයන් පවා මේ පිළිබඳව යම් කරුණු දැක්වීමක් කළා. අපි ඒ සඳහා නිවැරදි තොරතුරු අදාළ සත්ව නිෂ්පාදන සෞඛ්‍යයේ ඒ පිළිබඳව ආයතන වලින් ලබාගෙන තිනවා. ඒ නිසා 2017 දී තමයි 5000ක් ගෙනලා තින්නේ. 2000ක් නවසීලන්තේනුත් 3000ක් ඕස්ට්‍රේලියාවෙනුත් ගෙනලා තමයි ඒ ගොවීන්ට යම් යම් ප්‍රමාණවල වලින් ඒ කිරි දෙනුන් බෙදා හැරලා තින්නේ. හැබැයි මේ රජයේ යටතේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වෙලා තින්නේ අණුකමිටුවක් පත් කළා. ඒ අණුකමිටුව මගින් දෙන නිර්දේශ අනුව මේ අභිජනනය සඳහා දෙනුන් ගෙනලා ඒක NLDB එක මගින් ඒ අභිජනන මධ්‍යස්ථාන වැඩි දියුණු කළා. ඒ තුල අභිජනනය කිරීම සඳහා පමණක් ගෙන්විය යුතුද කියන කාරණයට තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අණුකමිටුවක් පත් කළා තියෙන්නේ. එහෙම නැතු 2500ක් ගෙනල්ලා ගොවින්ට බෙදා දීමේ යෝජනාවක් ඉදිරිපත් වුණයි කියන එක නෙවෙයි අපිට දැනගන්න ලැබිලා තින්නේ. ඒ අංශ මගින් අපි අද උදේත් කතා කළා. මේක දෙවෙනි අධීරක් හැට තමයි මේ ඉදිරිපත් කළා තින්නේ අභිජනනය සඳහා පමණක්. එහෙම ගෙන්නනවා නම් ගෙනන ඒකත් අණුකමිටුවකින් සාකච්ඡා කළා. ඒ සියලු යටිතල භාෂකම් සකස් කළාන් පස්සේ සඳහා පරිසරේ ගෙන්නනවද නැද්ද කියන එක තීන්දුව කරන්න. ඒ නිසා මෙහිදී අපි සඳහන් කරනවා ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැයි කියලා. දැන් මගේ සහෘදයෝ 3 දෙනෙක් ඉන්න නිසා එයාට අවස්ථාව දීමට පෙර මම එක කාරණයක් අවධාරණය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය ආණ්ඩුව අපි ලෝක වසංගතයක් වෙච්ච රටවල් 212ක ව්‍යාප්ත වෙලා තිබෙන සංසන්දනාත්මක ගත්තොත් ඉතාම ඉදිරියෙන් තියෙන රටක් හැටියට මේ කළමනාකරණය ගත්ත රටක් හැටියට අපි එතුමන්ලා ඒ වගේම සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ රාජ්‍ය සේවය ඒ වගේම මේ රටේ ජනතාවත් විශාල කැපකිරීම කළා මේ නිරෝධායන මේට ලක්වීම ඒ වගේම ඇඳිරි නීතිය පවා මාස දෙකකට සතියක් වැඩි කාලයක් කොළඹ ගම්පහ වැනි දිස්ත්‍රික්ක ජනතාව ඒ කැපකිරීම කළා. ඒ සියලු දෙනාගේම කැපකිරීම තුලින් තමයි අපිට මේක මේ මට්ටමට පාලනය කරන්න පුළුවන් වුණේ. මේ වෙනකොට ඒ නාවික හමුදාවේ අවසනාවන්ත ලෙස ඒ ගොදුරු වෙලා හිටපු අය දැන් අද ක්‍රමානුකූලව අඩු වෙලා තිනවා. ඒක පාලනය කරගෙන තිනවා. ඒ වගේම දැන් අපිට තියෙන අභියෝගය තියෙන විදේශ රටවල ඉඳලා එන ශ්‍රී ලාංකිකයින්. අපි දැක්ක බොහෝ දෙනා මුහුණු පොත් හරහා විවිධ මාධ්‍ය හරහා විවිධ රටවල ඉඳලා ඉල්ලීම් කරනවා. හැබැයි අපි දන්නවා අපේ ගුවන් සේවයෙන් තමයි අපිට මේ අය ගෙන්නන්න වෙන්නේ. ඒ ගෙන්නන අය අපි නිරෝධායනයට ලක් කරන්නත් ඕනේ. දැන් ඊයේ ඉඳලා පටන් ගන්න තිනවා ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණ එවලෙම කරලා. එතෙන්දී හඳුනාගත්ත අය කෙලින්ම රෝහල් වලට යවන්න ප්‍රතිකාර සඳහා අනිත් අය නිරෝධායනයට යවන නිසා අපි පියවරෙන් පියවර ඒ අත්දැකීම් අනුව මේක ප්‍රථම අත්දැකීමක්. ඒකත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒ ටික කළා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ප්‍රසන්න රණතුංග ඇමතුමා කිව්වා අගෝස්තු මාසෙ මුල වෙන විට සැලසුම් කරගෙන යනවායි කියලා ගුවන් තොටුපළ විවෘත කරන්න බොහෝ රටවල තාමත් එවැනි ආකාරයෙන් අධීරෙන් අධීර කටයුතු කරගෙන යනවා. දැන් ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දීලා මේ තත්ත්වය කළමනාකරණය කරගෙන ජනතාවට සහන දීලා ආයතන වලට සහන දීලා රට නැගිටවන්න හදනවා. ඒක තමයි ආණ්ඩුව අරන් තියෙන අභියෝගය. දැන් විපක්ෂයට තියෙන මොකක්ද අභියෝගය? ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදාගෙන එක කණ්ඩායමක් අලිය ලකුණේ යටතේ තරඟ කරන කණ්ඩායම සිරිකොතේ රැස් වෙනවා. ටෙලිෆෝන් එකෙන් තරඟ කරන කණ්ඩායම ඊට පොඩ්ඩක් එහෙන් රැස් වෙනවා. එකම දවසේ එකම වෙලාවෙදි පැත්තේ දෙගොල්ලෝ රැස් වෙලා ඊට පස්සේ ප්‍රවෘත්ති නිවේදන සහ මාධ්‍යට එනවා. දැන් ඊයේ මම දැක්කා දරණ 360 වැඩසටහනේ අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා කරුණු කියනවා. ඊළඟට සලකුණ වැඩසටහනේ හිරු මාධ්‍යයේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා සජිත් ප්‍රේමදාස පිළ නියෝජනය කරමින් ඒ පිළේම සමහර අයට යම් යම් ගතු කියමින් එතුමා එතන කරු දක්වනවා. මේක තමයි අද තින්නේ. අද ප්‍රධාන විපක්ෂය දෙකකට බෙදිලා මේ අයගෙන් කවුද වැඩිපුර ආසන සංඛ්‍යාව මේ දිනන්න නෙමෙයි. මේ විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව ගන්න පුළුවන් ටෙලිෆෝන් එකටද අලියටද කියන කාරණේට තර්ක කරද්දී
අභියෝග කරද්දී එයාගේ පාක්ෂිකයන් බෙදාගෙන ඉද්දැද්දී ආණ්ඩුව තනි මතයක ඉඳගෙන ආණ්ඩුවේ තියෙන සීළු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, මහජන මේ වගේ සීළු දේශපාලන පක්ෂ ආණ්ඩුවෙන් තරම් කරන එක කණ්ඩායමක් හැටියට එක නායකත්වයක් යටතේ මේ අභියෝග සියල්ලට මුහුණ දීලා අපි ඊළඟ මැතිවරණය සඳහා හොඳ සූදානමක් අපි ඇති කරගෙන යනවා. ජනතාව තේරුම් අරන් තියෙන බහුතරයක් මේ ජනාධිපතිතුමත් මේ අගමැතිතුමත් මේ පාලනයන් නොතිබ්බනම් අපිට අත් වෙන්න තිබුණේ ලෝකයේ බොහෝ රටවල අත්වීත වෙන අර සමහර කියනවනේ මලකඳන් උඩින් දේශපාලනය කරන්න හදනවා කියලා. එහෙම කළා එක්සත් ජාතික පක්ෂය 88 89. අපිට මතකයි කොහොමද ඒ දේශපාලනය කියලා. රෑ 11 දක්වා ඇඳිරි නීතිය තියලා තමයි මැතිවරණ තිබ්බේ. එක්සත් ජාතික පක්ෂ පාලනයේ ඔය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තරඟ කරපු මැතිවරණේ. ඒ කාලේ අපිට මතකයි කැලණිය බටලන්දේ මොකක්ද උනේ කියලා. මම දීර්ඝ විස්තර කියන්නේ නැහැ. පොඩ්ඩක් අපි මතක් කරලා දෙන්න ඕනේ ඇයට. හැබැයි මේ ආණ්ඩුව අද වෙනකොටත් 11 දෙනෙකුට පාලනය කරගෙන තිනවා අවාසනාවන්ත ලෙස මේ රෝගයට ගොදුරලා මිය ගිය. දැන් ඊයේ මිය ගියෙත් කුවේට් ඉඳලා ඇවිල්ලා අසාධ්‍ය තත්ත්වෙන් ආපු රෝගියෙක්. කුවේට් වලින් ආපු විශාල පිරිසක් හඳුනාගත්ත නමුත් ඒ අය දැන් ප්‍රතිකාර කරනවා. නාවික හමුදාවේ මම හිතන්නේ මේ වෙනකොට 450කට වැඩි පිරිසක් සුව වෙලා ගිහිල්ලා තිනවා. ඒක නිසා ආණ්ඩුවට තියෙන අභියෝගය කොවිඩ්-19 පාලනය කිරීම සහ ජන ජීවිතය යථා තත්ත්වයටපත් කිරීම, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මැතිවරණය තියන්න පුළුවන් දිනේ පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කිරීම. හැබැයි විපක්ෂයට තින්නේ කණ්ඩායම් දෙකකට බෙදලා කවුද වැඩිම විපක්ෂයේ ආසන ගන්න කියන එක තීන්දුව කිරීම. ඉතින් මම ආරාධනා කරනවා අපේ අනිත් සහෘදීන්ට තමන්ගේ අදහස් දක්වන්න මේ ප්‍රොජෙක්ට් සාකච්ඡාව. ජයන්ත අමාත්‍යතුමා, ඒ වගේම ජානක වක්කුඹුර අමාත්‍යතුමා, සිසිර ජයකොඩි හිටපු මන්ත්‍රීතුමා, අතුල් මාධ්‍යවේදී සහෝදර සහෝදරීනි, විශේෂයෙන්ම මම හිතන්නේ අද අපේ ප්‍රධානම රටේ අවධානය සහ මාතෘකාව බවට පත් වෙන්නේ අධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ. මේ වෙලාවේ සමගි ජන බලවේගය ඡන්දෙපයි කියලා අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒක දිහා තමයි රටේ යම් ප්‍රමාණයකට අවධානය තියෙන්නේ. ඊගාවට විපක්ෂය අපිට එරෙහිව ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා වුන් මේ වෙලාවේ අපිට පේනවා මේ COVID-19 වසංගත තත්ත්වය දේශපාලන මූණුවරක් ගන්න මූණුවරකට හරවන්න උත්සාහ කරමින් ඉන්නවා. තව විවිධ පැතිවලින් පාර්ශවික කාරණා අල්ලගෙන එකක් තමයි ඔබ දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙලා බොහොම කෙටි කාලයක්. එතකොට පහුගිය කාලයක් දිගටම මේ දැන් වර්තමාන විපක්ෂය තමයි මේ රටේ ආණ්ඩු කරමින් හිටියේ. එතකොට විපක්ෂයේ ගත්ත බොහෝ ක්‍රියාමාර්ග නැවත ආපස්සට එදා ආණ්ඩුව හිටපු ක්‍රියාමාර්ග නැවත ආපස්සට හැරලා මේ ආණ්ඩුවට ඊයැඟිල්ල දික් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. නැත්තම් අවසානයේ ගත්තොත් එහෙම මොනවා හෝ පාවිච්චි කරලා ආණ්ඩුවට පහර දෙන්න උත්සාහ කරන එකක් වෙනව මේ මැතිවරණ ඉස්සරහා උන්ට ඒකේ සීමාවක් නැහැ. ඕනම එකක් සදාචාරයක් නැතුව පාවිච්චි කරන එකක්. එකක් තමයි අපි දකින්නේ අද ගරු අධිකරණය කුමන මට්ටමේ තීන්දුවක් ගත්තත් සමගි ජන බලවේගය ඒ තීන්දුව ඉස්සරහා දේශපාලන වශයෙන් පරාජයට පත් වෙනවා. ඒකට හේතුව තමයි රටේ මැතිවරණයක් කැඳවලා තියෙන වෙලාවක මැතිවරණයක් එපා කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි මේ චන්ද්‍ර නාම යෝජනා ලබා දීපු කණ්ඩායමක් උසාවියට ගිහිල්ලා තියෙන්නේ. ඒතර මැතිවරණයක් වෙලාවක මැතිවරණයක් එපයි කියලා අධිකරණයට ගිය කණ්ඩායම කුමන සටන් පාටේ අරන්ද මේ මැතිවරණයට එන්නේ? කුමක්ද වුන් ජනතාව ඉස්සරහට ගෙනියන මතවාදී? ඔවුන් මැතිවරණයක් එපයි කියලා ඉවරයි. ඔවුන්ට යන්න තියෙන එකම දේ තමයි යනවනම් අපිට ඡන්දෙ දෙන්න එපා කියලා ජනතාව ඉස්සරහට. ඇයි ඔවුන් ඡන්දේ එපයි කියලා තියෙන්නේ? අපිට ඡන්දෙ දෙන්න එපා කියලා ජනතාව ඉස්සරහට යන්න තියෙන්නේ. ගරු අධිකරණේ කුමන තීන්දුවක් ගත්තත් ඔවුන් පරාජයටපත් වෙන්නේ. ඔවුන් පරාජයටපත් වෙන්නේ ජනතාව ඉස්සරහට ගිහිල්ලා ඔවුන්ට කියන්න දෙයක්, කතා කරන්න දෙයක්
මාතෘකාවක් නොමැතිකම නිසා. ඒක තමයි අපිට පේන්න තියෙන දේ. හරියටම ගත්තොත් එහෙම අද සමගි ජන බලවේගය මැතිවරණයකට ගියොත් ඔවුන් යන්නේ ඡන්දෙ එපයි කියලා. පාර්ලිමේන්තුව කැඳවුවොත් ඔවුන් පාර්ලිමේන්තුවට එන්නේ බෙදිලා. නිසා ඇත්තටම මේ වෙලාවේ මේ රටේ කිසිම දේශපාලන මාවතක් නොමැති කණ්ඩායම් බවට සමගි ජන බලවේගය පත් වෙලා ඉවරයි. නිසා ඔවුන් මැතිවරණයට ගියොත් ජනතාවගේ අවනඩුවට ඔවුන්ට මූණ දෙන්න වෙනවා. අද සමගි ජන බලවේගය ඉන්නේ ගෙදර ගියොත් අඹුනාසි මග හිටියොත් තෝනාසි කියන තත්ත්වය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳව ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුලේ බෙදිලා. ඡන්දෙට ගියොත් ඡන්දේ එපා කියලා. ඒ ඕන්ට කිසිම මාවතක් ඉලක්කයක් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි දකින්නේ මේ කාල සීමාවේ ඔවුන්ගේ කණ්ඩායම් එකිනෙකාට ගල් මුල් වලින් ගහ ගන්නවා. කිරියල්ල මහත්තයා මේ පැත්තට ගහනවා නැත්නම් තව කවුරු හරි ගහනවා අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට ගහනවා ඔවුන් ගහ ගන්නවා. අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් එකිනෙකාට ගහගත්තට ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ අභිමතයේ පරිදි මේ රට ජනතාවත් මේ වෙලාවේ වලපල්ලට ඇදලා දාලා හරි ඔවුන්ගේ උමනාව සාක්ෂාත් කරගන්න ක්‍රියාදාමයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා ඔවුන් විවිධ දේවල් විවිධ විවේචන විවිධ දේවල් මතු කරමින් ඉන්න රට ඉස්සරහා සමාජ ඉස්සරහා ජනතාව නොමග යවන්න අවශ්‍ය. මෙහෙම දේශපාලන පසුබිමක් ඇරෙන්න අපිට මේ විපක්ෂ කණ්ඩායම් දෙක තුනේ එක්සත් ජාතික පක්ෂෙනුත් ඒ වගේම සමගි ජන බලවේගනුත් පේන්නේ නැහැ. ඕන් ගහ ගන්න ගමම්ම ඕන් මරා ගන්න ගමම්ම රටත් මේ තියෙන තත්ත්වෙන් අගාධයට ඇදලා දාන්න ඕන් උත්සාහ කරමින් ඉන්නවා. දැක්කා විදේශගතව දැන් මේ පහුගිය දවස්වල දිගට කතා කරමින් හිටියා විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයින් ගෙන්නා ගැනීම ගැන ඔවුන්ගේ මේ විවිධ සමාජ ජාල හරහා ඔවුන්ගේ කණ්ඩායම් හරහා විවිධ මතවාද හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඔවුනුත් මේ රටේ අපේ ජනතාව අපේ මිනිස්සු ඒක නිසා ඒ අය රැකීමේ වගකීමක් ආණ්ඩුවක් වශයෙන් තියෙනවා. එයා ගැන බලා ගැනීමේ වගකීමක් තියෙනවා. එයාව අහක දාන්න පුළුවන් කමක් නැහැ. මොවුන් විවිධ කණ්ඩායම් හරහා ඒවටත් මතවාද හදමින් ඉන්න අපිට සමාජ ජාල බලුවම් පේනවා. ඉතින් අපිට පුළුවන් කමක් නැහැ මේ කිසිම කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් හෝ ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි මේ ආණ්ඩුව ගත්තොත් එහෙනම් විදේශිකයන්වත් මේ වසංගතය ඉස්සරහා ආරක්ෂා කරා. විදේශිකයන්ටත් හොඳට සැලකුවා. ඒක නිසා ඒ හැම කෙනෙක්ටම සලකලා තිස්සා මෙහෙම තත්වයක් තියෙනවා. ඒක නිසා අපි දකින දේ තමයි මේ වෙලාවේ සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂය පොදුවේ ඉදිරි දේශපාලන පසුබිමකට මූණ දෙන්න බැරුව ඉන්න තත්ත්වයක්. ඒකට අදාළව ඔවුන්ගේ විවිධ පාර්ශ්වයන් මවුන්ගේ නම් කියන්නේ නැහැ. විවිධ මට්ටමේ විවේචන ගොඩනගමින් ඉන්නවා. විවිධ මට්ටමේ විවේචන ගොඩනගමින් ඉන්න. ඇත්තටම ගත්තොත් එහෙම ඔවුන් අද ඉන්නේ ඊටාම අනාථ වෙච්ච ස්වභාවයක. අනාථ වෙච්ච ස්වභාවයක ඉන්න නිසා ඔවුන්ට අල්ලගන්න ඇත්තටම මාතෘකාවක් නැහැ. ඔවුන්ට අල්ලගන්න ප්‍රධාන වෙච්ච කරුණක් නැහැ. ඔවුන්ට කියන්න දෙයක් නැහැ. ඒ වගේ තත්ත්වයක ඔවුන් ඉන්න ගමන් තමයි විවිධ දේවල් පුංචි දේවල් එක්කෝ මලගයක් අල්ලගනි නැත්නම් වෙන මොකක් හරි අල්ලගනි ඔය වගේ දේවල් අල්ලගෙන විවිධ කණ්ඩායම් දාලා විවිධ පාර්ශ්වයන්ගෙන් අපිට ආණ්ඩුවට පහර දෙන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව දකිනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වෙලාවේ හැම ශේෂ්ත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කරලා රටේ ජාතික ආරක්ෂාව පැත්තේ ඒ වගේම පැති කීපයක් තියෙනවනේ අවධානය යොමු කර රටේ ආර්ථිකය එකක් ජාතික ආරක්ෂාව අනිත් එක තමයි මේ වසංගතෙන් රට බේරා ගැනීම මේ කරුණු 3-4 දිහා බලමින් තමයි අද ප්‍රධාන වශයෙන් යන්නේ. එතකොට මේගොල්ලන්ට බිඳවට්ටන්න ඕනකම තියෙන්නේ මේ එකක් බිඳ වැටුවොත් ඔවුන් කල්පනා කරන ඔවුන්ගේ ජයග්‍රහණය. වසංගතේ පැතිරලා ගියොත් ඔවුන්ගේ ජයග්‍රහණයක් විදිහට ඔවුන් දකින්නේ. එහෙම විපක්ෂයක් අපිට තියෙන්නේ. ආර්ථිකේ වටන්න පුළුවන් නම් ඔවුන්ගේ ජයග්‍රහණයක් විදිහට ඔවුන් දකිනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. අවුල් කරන්න පුළුවන් නම් ඔවුන්ගේ ජයග්‍රහණයක් විදිහට දකිනවා. එහෙම නිකන් අර පටු විදිහට දකින, පටු විදිහට හිතන, පළල්ව ගැඹුරින් හිතලා මේ වගේ වෙලාවක අත්වැල් බැඳගෙන රටක් ගොඩ ගන්න ඕන කියන චේතනාව මේ කණ්ඩායම ඔවුන්ගේ ප්‍රශ්න තියෙනවා වගේම ඒ ප්‍රශ්න වලට රටත් අවුල් කරන්න උත්සාහ කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම මේ වසංගත තත්ත්වයේ ඉස්සරහා සමගි ජන බලවේගයේ ඇතුළු මේ කණ්ඩායම් වල හැසිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකින්න. ඒ වගේම මීට වඩා සද්භාවයකින්
ඕන්ට පුළුවන්කම තියෙනවා රට දිහා බලන්න, ජනතාව දිහා බලන්න. එහෙම විපක්ෂයන් නෙමෙයි තියෙන්නේ. එහෙම කණ්ඩායමක් නෙමෙයි ඉන්නේ. ඒ නිසා උන් මේ මැතිවරණ කාල සීමාවක මැතිවරණ භූමියේ ජනතාව ඉස්සරහා අනාථ වීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් ජනතාව ඉස්සරහා අනාථ වීම ගැන ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා එහෙමම කරගෙන යන්න. මැතිවරණේ පැවැත්වෙන අධිකරණය ගන්න කුමන තීන්දුවටත් අපි හිස නමනවා වගේම මැතිවරණ භූමියේදී අපිට පුළුවන්කම තියෙනවා විශිෂ්ට ජයග්‍රහණයක් ගන්න. ජනමතය අද එතනට ඇවිල්ලා තියෙනවා. මොකද විපක්ෂයේ භූමිකාව ජනතාවට ඇස් ඉස්සරහ අපිට පේනවා. සමගිය අයගෙත් අනිත් අයගෙත්. සියලු දෙනාගෙම අවසරයි. අද පුවත්පත්වල තියෙනවා චම්පික රණවක හිටපු ඇමතිවරයා බේරා ගන්න වැලිකඩ හිටපු OIC බොරුසාකේ හදන්න කටයුතු කරා කියලා. දැන් ඒ හිටපු OIC ඒ වගේ කටයුත්තක් කරලා තියෙන්නේ එයාගේ ඌමනාවටද එහෙම නැත්නම් චම්පික රණවකගේ ඌමනාවටද කියලා රට දන්නවා. ඒක නිසා යහපාලනේ කියලා හිටන් හදපු ඒ වගේම නීතිය කාට සමානයි කියපු ඒ වගේම නීතිගරුක සමාජයක් ගොඩනගන්න කියලා ආපු සුදු ඇඳගෙන ආපු අය කරපු වැඩේ අද රටට හෙළි වෙලා තියෙනවා. අපි එදා ඒ දරුවා ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ කිව්වා මේ කාරණා යට ගැහුවා කියලා. එදාක අපි යට ගැහුවේ නැහැ. මේ ආණ්ඩුව ඇහිලා තියෙන රාජපක්ෂලාගේ ආණ්ඩුවක් නෙමෙයි නීතිගරුක ආණ්ඩුවක් කියලා. අපි එදා ඉඳන් කිව්වා නීතිගරුක නැහැ කියලා. අද මුළු රටම පිළිගන්නවා මේ රජයේ නිලධාරීන්ට බලපෑම් කළා තමන් කරපු වරද්දෙන් බේරෙන්න කටයුතු කරපු ඇමතිවරු තමයි ඉඳලා තියෙන්නේ. මොකද ඔය කට්ටිය ඉස්සර බොහොම සුදනෝ හැටියට කතා කරා. අපේ හිටපු ආණ්ඩුවට අවලාද නැගුවා. ටෙලිෆෝන් එකෙන් කතා කරලා තමයි හැමදාම උදේට වැඩ කරන්න කිව්වා. දැන් මුළු රටම දන්නවා මේගොල්ලන්ටද මේ පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවක් හදන්න, නීතිගරුක සමාජයක් හදන්න රටේ ජනතාව ඡන්දෙ දුන්නේ කියලා. ඒ නිසා අපි රටේ ජනතාවට කියන මෙන්න මේ වගේ මේ රටේ අහිංසක දරුවෝ හප්පල මේ වගේ කටයුතු කරන්න මැදිහත් වෙලා ඒවා වසන් කරන රජයේ නිලධාරීන්ට බලපෑම් කරලා කටයුතු කරපු අය ගෙදර අරින්න හෙට ඇද්ද ඡන්දයක් කරන එකෙන් ගෙදර අරින්න ඕන. එහෙම නැතුව මේ අය නැවත වරක් ආවොත් ආපහු ඒ වැඩේ කරන්නේ. ඒ නිසා ජනතාව ඉස්සරහිලා එකක් කියනවා වැඩ කරනකොට තව එකක් කරනවා. ඒ නිසා ඊට වඩා චම්පික රණවක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද පහුගිය දවස්වල ඔබ දැක්කා පාතාල ඉසේසුවා කියලා හිටන් කිව්වා. ඒ වගේම පොලිසිය බලා ඉද්දි වෙඩි තිබ්බා. ඒකට දැන් ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග අරගත්තා. ඒ ගත්තේ වගේම එතුමා ඊයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරි ගෙනල්ලා එතුමා කිව්වා මේ වැඩේ හරියට කරන්න ඕනේ. බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා එළිය කුඩු විකුණනවා නම් ඒ වගේ මිනිමරුම් කරනවා නම් ඒ බන්ධනාගාරයේ ඉන්න අයගෙන් වැඩක් නැහැ කියලා. එතුමා කිව්වා මේ වැඩේ හරියට කරන්න බැයි නම් මම මේ වැඩේ කරන්නම් කියලා. එහෙම කියපු නායකයෝ අඩුයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ සියලු දෙනාටම කාටත් බයෙන් සැකෙන් තොරව Tamanට ජීවත් වෙන්න පුළුවන් අයිතිය ගන්න. ඒ වගේ මේ රටේ නීතිය කාටත් එක හා සමානව කටයුතු කරයි කියලා. එතුමා කිසිම බයක් සැකක් නැතුව ඊයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිව්වා බන්ධනාගාර ඇතුලේ ටෙලිෆෝන් එකක් තියාගෙන ඉන්නවනම් ආයුධ තියාගෙන ඉන්නවනම් බන්ධනාගාර ඇතුලේ ඉඳගෙන එළියේ වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒ බන්ධනාගාරයෙන් වැඩක් නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට කොයි වෙලෙවත් ආණ්ඩුවේ යම්කිසි අපහසුතාවයකට ලක් වෙනවා කියලා එහෙම වහන්නේ නැහැ. ඒ නිසා එහෙම කටයුතු කරන ඒවා නවත්තන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා මේ රටේ අර ජනතාවට සහතිකයක් නැවත වරක් දෙනවා. මේ රටේ හැම කෙනෙකුටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා රටේ ජීවත් වෙන්න. ඒ නිසා ඒ අයිතිය තහවුරු කරන්න එතුමා පසුබට නොයි කටයුතු කරනවා. ඒ නිසා තව දින කිහිපයක් ගියාම රටේ ජනතාවට බලන්න පුළුවන් නීති අනුකූලව මේව මර්ධනය කරන්න එතුමා ඍජුවම මැදිහත් වෙලා කටයුතු කරනවා. ඒ නිසා එතුමා ජනාධිපතිවරයා බවට පත් කරන ඡන්ද දීපු ජනතාවට විශ්වාසයක් අද ගොඩ නැගිලා තියෙනවා. ඒ විශ්වාසය තහවුරු කරන්න එතුමා නිලධාරීන්ට කිව්වා මේ වැඩේ නතර කරන්න නැත්නම් ඕගොල්ලන්ගෙන් වැඩක් නැහැ ලැජ්ජයි කියලා. එන්න එහෙම තමයි නායකයෝ ඉන්න ඕන. ඒ නිසා අපිට ආණ්ඩුවක් දුන්නා අපේ ජනාධිපතිතුමාට ජනතාව ඡන්දයක් දුන්නා. ඒ බලාපොරොත්තු මල්පල ගන්න එතුමා ඒ දේ ඉෂ්ට කරනවා. ඒ වගේම ඔබ දකිනවා දැන් එක්සත් ජාතික පක්ෂේ රනිල් පිලයි අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමගි ජන බල පිලයි තමයි හැමදාම රණ්ඩු වෙන්නේ. තමුන්නාසල දන අපිටත් එහෙම කාලයක් තිබ්බා.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආණ්ඩුව හදනකොට අපි වෙන් වුණා. ඊට පස්සේ අපි ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පස්ස කාර්යාලය අල්ලන්න ගියේ නෑ. අපි වෙන් වෙලා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හදලා ඒකෙන් බලයට එන්න කටයුතු කරා. එහෙම නැතුව අර පක්ෂයට විරුද්ධව ඒ නායකින්ට විරුද්ධව ඒ පක්ෂ මූලස්ථානය අල්ලන්න කටයුතු කරේ නෑ. අපි පක්ෂයක් අදලා ජනාධිපති මැතිවරණ ජය ගහලා පාර්ලිමේන්තු බලය අල්ලගන්න ප්‍රාදේශ සභාව ගන්න තමයි අපි කටයුතු කරේ. අද එක්සත් ජාතික පක්ෂයේ වෙන් වෙච්චි සජිත්ගේ පිළ මොකද්ද කරන්න හදන්නේ? සිරිකොත අල්ලන්න තමයි මේ බලේ. දැන් දෙකොල්ල දෙපැත්තේ ඉඳන් අපේ ඇමතුමා කිව්වා වගේ දැන් සිරිකොතේ දෙපැත්තේ ඉඳන් දෙකොල්ල රණ්ඩු කරනවා සිරිකොතේ බලය අල්ලන්න. ඒගොල්ලන්ට පාර්ලිමේන්තු බලය අල්ලන්න කිසිම අදහසක් නැහැ. ඒකනේ ඡන්දෙපා කියන්නේ. සිරිකොතේ බලය අල්ලගන්න බැරි පිරිසක් පාර්ලිමේන්තු බලය අල්ලන්න පුළුවන් කමක් තියෙද? ඒගොල්ලන්ට කොහොමවත් පාර්ලිමේන්තු බලය අල්ලන්න බැරි නිසා දැන් බලනවා දෙකොල්ලෝ එක්ක රණ්ඩුලා පක්ෂය අල්ලන්නේ කොහොමද කියලා. අපි මේ දෙකොල්ලන්ට කියන සමගි වෙන්න. සමගි වෙලා පුළුවන් නම් අපි පරාජයට පත් කරන්න එකතු වෙලා එන්න. අඩුම ගානේ 75 දෙනෙක් විපක්ෂයේ ඉන්න සියලු දෙනාටම අපි අභියෝග කරනවා. පුළුවන් නම් 75 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට අරන් එන්න ඔය නඩු වලට යන්න නැතුව. නිසා මේගොල්ලෝ මේ නඩු කියා නඩු දාගෙන එකතු වෙන්න දැන් නම් කොහොමත් එකතු වෙන්න විදිහක් නැහැ. දෙකොල්ලොම බැන ගන්නවා. නිසා මේ දෙකොල්ලන්ගෙන් වතකොත් වෙන රටටම හෙළි වෙලා තියෙනවා. හැබැයි අපි පහුගිය කාලේ එහෙම කරේ නැහැ. අපි හදුවා එකතු වෙන්න. අපි එකතු වෙලා ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය කරා. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා මේ මැතිවරණේ පාර්ලිමේන්තුවේ වැඩි බහුතරේ ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපි ඒ දෙකොල්ලන්ටම කියනවා ජනතාවගේ පැත්තෙන් බලලා පුළුවන් නම් ඡන්දයකට එන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මැතිවරණ කොමිසමට කියනවා. දැන් මේ තීන්දුව ආවට පස්සෙත් අපි හිතනවා මේ තීන්දුව රටේ ජනතාවට සුබවයදී තීන්දුවක් හම්බ වෙයි කියලා. මොන තීන්දුව ලැබුණත් අපි අධිකරණයට ගරු කරනවා. මැතිවරණ කොමිෂන් එකට කියනවා පහුගිය කාලේ හැමදාම කොමිෂන් එක කිව්වා සති 5කින් ඡන්දේ තියනවා කියලා. දැන් මේ මාස 3ක්